දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ තුන්වෙනි ධර්ම සාකච්ඡාව නැත්තම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ප්‍රියංකා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට මේ සතිವಾರයේ ආරම්භය ලැබලා දෙන විදිහට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න 18ක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම වයස අවුරුදු 11ක ළමයෙක්. සක්මන් භාවනාව. මම පළමුව සක්මන් මළුවක් තෝරා ගත්ෙමි. මම සක්මන් මළුවේ කෙළවර සිට ගත්ෙමි. මම සක්මන් මළුවේ සාමාන්‍ය විදිහට ගමන් කළෙමි. මම වට 3ක් ගිය පසු සක්මන් මළුවේ කෙළවර සිට ගත්ෙමි. ඉන්පසු මම S2 පියාගෙන සක්මන් කළෙමි. මට දැනුනේ මා සක්මන් කරන කකුල ගෝණි පැදුරේ පිටතටය. පසුවට දැනෙන්නේ සීතල බවක්ය. මම ගෝණි පැදුරේ සක්මන් කරන විට මට ගෝණි පැදුරේ කෙඳි කකුලේ ඇනෙන විට මට වේදනාවක් දැනේ. මම මේ විදිහට දිගටම සක්මන් කෙරුවෙමි. මේ සක්මන් ක්‍රමය හරිද කියා පවසන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා. අතන මේ වගේ කරනකොට අපි කියන්නේ ලනු පැදුර කියලා. ඒ ලනු පැදුර පෑගෙනවයි ටයිල් එක නැත්තම් පොළොව පෑගෙනවයි අතර වෙනසත් පොඩ්ඩක් සඳහන් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේ බලමින් පියවර කීයක් අඩි කීයක් යන්න පුළුවන්ද කියන එකෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ සතිය කොහොමද කියලා. ඉතින් ඒක වැඩි කරන එක තමයි අපි කරන්නේ. එන්න දැක දැන පියවර කීයක් යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒක සහවුරු වුණාට පස්සේ තමන්ම ප්‍රශ්නයක් අහගන්න නැත්නම් මම අහන ප්‍රශ්නයක් මේ වම මේ දකුණ කියලා වෙනස තේරෙනවද කියලා. සාමාන්‍ය දෙකේ හරි අමාරුයි අල්ලන්න. ඉතින් අල්ලනවා සමහරු. වම් අතද දකුණු අතද කිව්වොත් අපි දන්නවනේ දකුණු අත වැඩ කරනවා කියලා. වම් අත වැඩ කරන්නේ නැහැ නේ. වැඩක් අත්ත ගමන් පෑන ගත්තාම වමෙන් දකුණෙන් ගන්නෙ. පීයක් ගත්තත් දකුණෙන් ගන්නෙ. වම වැඩ කරන්නේ නැහැ. ඒ වගේ වම කකුල දකුණු කකුල දෙකේ තියෙනවා හොර කකුලක් තියෙනවා. වැඩ කරන කකුලක් තියෙනවා. හොඳට බැලුවොත් ඒව පේනවා. ඊට ඉස්සෙල්ලා බලන්න එක දිගට පියවර කීයක් යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ තමයි අපි බලන්නේ ඒ වම දකුණු අතර වෙනස. ඊට පස්සේ ඊටත් වැඩිය අමාරු ප්‍රශ්නයක් අහනවා. පළවෙනි තියෙන වමයි දෙවෙනි තියෙන වමයි අතර වෙනස මොකක්ද? පළවෙනි 1යි 2යි 3යි 4යි 5යි අතර වෙනස මොකක්ද කියලා අර විචක්ෂණ භාවය කප ඇතුළට අරන් යනවා. ඉතින් මේක හොඳයි පටන් ගන්නම දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේදී ලැබුණු අත්දැකීම් ප්‍රකාශ කරමි. සක්මන් භාවනාව. සුදුසු සක්මන් මළුවක් තෝරා ගත්ෙමි. පළමුව දකුණු කකුල තබා සක්මන ආරම්භ කළෙමි. විනාඩි 30ක් පමණ හොඳින් ඇවිදීමේ සිහිය තබා ගැනීමට හැකි විය. සමහර අවස්ථාවලදී සිත බාහිර ශබ්දවලට යොමු වුණත් එයින් සිත යලි කයට ගැනීමට මම උත්සාහ නොකළ නමුත් මම මේ ඇවිදින කය දෙස හොඳින් බැලුවෙමි. එවිට ඒ කය ශාන්ත වූ ගමනින් සක්මන් කරන බව දැක එය දෙස ටික වේලාවක් බලා සිටියෙමි. එවිට පිට ගිය සිත හෙමින් ඉබේම කය වෙතට එන බව දැනුනි. මේ දෙස බලා සිටින විට සක්මන් කාලය අවසන් විය. මට දැනුනේ ප්‍රබෝධයක් සහ සතුටකි. පර්යංක භාවනාව. සාමාන්‍යයෙන් මට විනාඩි 5ක්වත් භාවනා කළ නොහැකි පුද්ගලයෙකි. පළමු දවසේ භාවනා කිරීමට කැමැත්තක් නොතිබිනි. ඒහින් පැයක පමණ කාලය ඉඳගෙන සිටියෙමි. දෙවන දවසේ භාවනා කිරීමට වාඩි වී හුස්ම බැලීමට පටන් ගතිමි. විනාඩි 8ක් පමණ හුස්ම බැලීමට හැකි වූ නමුත් කුරුළු හඬට සිත ගියා. ඉන්පසු මම පරිසරයේ ඇසෙන ශබ්දවලට ඇහුම්කන් දුන්නා. ටික වේලාවකින් සිත තැන්පත් වන බව දැනුණා. එවිට නැවත හුස්ම බැලීමට පටන් ගත්තා. එවිට විනාඩි 10ක් පමණ හුස්ම බැලීමට හැකි වුණා. තුන්වැනි දවසේත් ඒ ආකාරයටම හුස්ම බැලුවා. නමුත් එදින කොන්දේ වේදනා, බෙල්ලේ අමාරු වැනි වේදනා හටගත්තා.
ඒ දෙස මම සිහියෙන් බලා සිටින විට වේදනාව අඩුවන බව දැනුණා. අදත් ඒ ආකාරයටම හුස්ම බැලුවා. ඊට වඩා අද වැඩි කාලයක් හුස්ම බැලීමට හැකි වුණා. මගේ මේ වෙනස පිළිබඳ උනන්දුවක් සහ ලොකු සතුටක් ඇති වුණා. මෙම භාවනාව දිගටම කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ආශිර්වාද පතමි. ඔයාර බොඩි පුතාට කිව්වා වගේ හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද කියලා විනාඩි කීයක් හුස්ම බලන්න පුළුවන්ද කියලා පරියන්කේ ගත්තොත් ඒක පිළිබඳව ඉතින් දවස් දෙකක් අහක ගියාට ගණන් ගන්න එපා. ඒක සාමාන්‍ය හැටි. අපි හිතනවා පළවෙනි දවසේම හරියයි කියලා ඉතින් හරි ගියේ නෑ කියලා ගණන් හිතමනාප කරන්නේ නැතු උනත් කරන එකයි වටිනාකම. එතකොට ඔතෙන් එනවා. ඉතින් ඊට පස්සේ බලන්න ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනසක් තියෙනවද කියලා. ඒක අල්ලගන්න ලේසි. වම දකුණ වෙනස අල්ලනට වැඩිය ලේසි. මොකද ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනසක් තියෙනවා. බොහෝ විට වෙනසක් තියෙනවා. ඒ දෙක වෙනම වාක්‍ය දෙකක් ලියන්න. ඒක බුදුරජාණන්සේ පෙන්නන්නේ දීගං වාස සන්තෝ දීගං අත්ථ සාමිති පජානාති දීගං වා පස්ස සන්තෝ. ඊට පස්සේ ඒ හුස්ම ආශ්වාසෙන් ආශ්වාසයටත් මොකක්දෝ වෙනසක් තියෙනවා. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයටත් තියෙනවා. ඉතින් ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස අල්ලලා ඊට පස්සේ ආශ්වාසයෙන් ආශ්වාසයට එන්න කෙටි වෙනවද දික් වෙනවද කියලා පුළුවන් තරම් විස්තර වලට ඉබිලා බලන්න. එතකොට ওই තියෙන උනන්දුව සහ ওই තියෙන ධෛර්යය ගොඩාක් වැඩි වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනිකයෙක් වන මා ලියන පළමු වාර්තාවයි මේ. පර්යංක භාවනාව. මුලින්ම දෙපා එරමිනිය ගොතාගෙන භාවනානුයෝගීව සිටීමට උත්සාහ කළද තනහිස්වල නැගුණ වේදනාව විනාඩි ගණනක් දැනුනි. ආනාපානය දැනුනේ නැත. ඉරියව්ව මාරු කර මම මෙතන සිටිනවා කියා සිතා උඩු කොටස දෙස නිරීක්ෂණය කළෙමි. පළමු දින දෙක තුලදීම වරින් වර හුස්ම දෙසත් වෙනත් මාහට ප්‍රකටවන කරුණක් දෙසත් විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි. ඊයේ දින ඔබ වහන්සේගේ දේශනෙන් අනතුරුව පර්යංක භාවනාවේ යෙදුණෙමි. එවිට ආනාපානයට වඩා මනසට ප්‍රකටවන රිද්මයක් ශරීරයේ පසු ප්‍රදේශය තුලින් දැනුනි. එය හෘද ස්පන්දන වේගයට සමානව ශරීරයේ උඩු කොටස ඉදිරියටත් පසුපසටත් සෙමින් වැනෙන ආකාරයක් බව වැටහුණි. ඒ දෙස බලා සිටීමෙන් එය තවත් තීව්‍ර වන බව මට වැටහුණි. එකවරම දිග හුස්මක් ගත් විට ටික වේලාවකට එම දැනීම නතර වන නමුත් තප්පර කීපයක් නැවතත් එම රිද්මය ශරීරය තුලින් දැනේ. එය කිසිම අපහසුාවක් නැත. එම රිද්මයත් සමග සිටිය හැක. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව. සක්මන් තීරුව තුල එහා මෙහා වාර කීපයකට මාගේ රුචි වේගයෙන් ගමන් කළෙමි. සක්මන් තීරුව තුල එහා මෙහා දින කීපයකම මාගේ රුචි වේගයෙන් ගමන් කළෙමි. වසර ගණනාවක් මාගේ වෘත්තිය තුලින් ලද අත්දැකීම් නිසාදෝ වම දකුණ තබමින් ඒ පිළිබඳව සිත යොමු කරමින් ඊටමත් පහසුවෙන් සක්මනේ යෙදෙමි. සක්මන මැදදී සිත නොසන්සුන් බවක් දක්වයි. සක්මන අගදී ආපසු හැරීමට ඇති හේයින් වරහන් ඇතුලේ වෘත්තියේදී නම් විදානයක් ලැබීම සිහිපත් වී left up ගානක වණ්ඩේ ඉදර ගිය ගමන් කරලා නැහැ නේද? කෙඩිටින් කරලා දෙනව නෑ. මල්ලිකා කරලා දෙනවා. නැවතත් සක්මන වෙත සතිමත් වෙයි. ලනුපැදුරෙන් පිටතට পায় ගැටුණු විට වෙනදාට නොදැනෙන සිසිලසක් পায়ට දැනුනි. මෙලෙස නිරීක්ෂණය කරමින් සක්මනේ බොහෝ වේලාවක් යෙදුණෙමි. සතිය වැඩිම තුලින් තවදුරටත් විවිධ දේ පිළිබඳ අලුත් දැනීම් ලැබෙමින් පවතී. වෙනදාට gederදී ප්‍රිය නොකරන ආහාර ව්‍යංජනවල නොදැනුණු රසක් ඇති බව දැනේ. එක් අයෙකුට කිහිප දෙනෙකුට ඊටාම සෙමින් කතා කළ හැකි බව දැනේ. අනතුරුව අවම කරගත හැකි බව දැනේ. කාර්යයන් ඊටමත් පහසුවෙන් සහ ඉක්මනින් කළ හැකි බවත් අත්දකිමි. භාවනාවේ ඉදිරි ගමනට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවන් සුව ලැබේවා. මම ටොරන්ටෝවේ ගිහිල්ලා ඉස්ලාම් කරපු වෙලාවේදී මේ දැහැෙන අවධානයක් දුන්නා මේ සක්මන් භාවනාවට. දුන්නාට පස්සේ ඒකේ ඇවිල්ලා හිටියා වෙන භාවනා ක්‍රම කරන ඔත්තු බලන කට්ටිය. ඒ කට්ටියක් මට බැනලා තිබුණා. මට තම දාන්න නැතුව බැනලා තිබුණා. මේ මොකද්දෝ භාවනාවක් ගන්නවා වම දකුණ කියලා. ඕක ඔච්චර
දක්ෂ නම් ආමි කියන ඔක්කොම නිවන් දැකලා දින්න බෑ. සෑහෙන වෙලාවක් කරනවානේ. මේවා නිකන් බොරු කතා කියලා ඉතින් මට එක්කෙනෙක් ක්ලියර් කරන සාන්තිමේ ඔබ වහන්සේට හින්ට් එකක් වගේ මොකද මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ බුදුහාමුදුරු කීපක් නෑ අපි කරන්නේ. ඉතින් ඒක නිසා කවුරු මොනවා කිව්වත් කමක් නැහැ කියලා. ඉතින් රෙජිමෙන්ටේෂන් එකේදී left right කියලා අනේකයි මේකෙදිත් අපි ඒක වගේ එකක්ම කරනවා. නම් යනකොට ඒ දකුණ වම දකුණ වගේ කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කළා අන්තිමට ඒක ඒ අනායාසයෙන්ම වගේ වෙන්න ඇරලා මේ කොච්චරක් ශරීර ව්‍යායාම වෙනවද සෛලයක් පාසා අලුත් වෙනවා. භාවනාවේදී සාමාන්‍ය ජම්බින කොන් දෙකක් උන්නේදී මත කම්මැලිකම් මොකක්වත්ම නැහැ. නමුත් අවාසනාවට වෙලා තියෙනවා ඇවිදින එකට භාවනාවක් කියලා කියන්නේ නැහැ. නමුත් පොඩි ළමයින්ට උගන්වනකොට අපි ඔච්චරයි උගන්වන්නේ. කටිට කියනවා ඇවිදින ගමන් සතිය පිහිටවන්න කියලා උන් පුදුම සතුටුයි. ඉතින් ඒක කරලා පරියන්කිට ගියා නම් හොඳට ඇත්ලටික්ස් කරන කෙනෙක් ඇඟ වෝම් අප් කරගත්තා වගේ ඔක්කොම ශරීරේ කර්මන්නේ වෙනවා. ඊට පස්සේ කියලා වාඩි වෙච්චාම ඉඳගෙන ඉන්න එක සැපයි. උත්තර පట్టල වාඩි වෙලා අර ඇති වෙච්ච එකට බලන්න ඉඳපුවාම ඉතින් කොහොස්ම එහෙම නැත්නම් පිම්බි මෑකිල හොඳට බලන්න ඉන්න පුළුවන්. ඒ නිසා ওই දෙක අතිනත ගන්න ඕන. ඒකේ රහස තියෙන්නේ සක්මන් භාවනාවේ තමයි. මේ වීඩියෝ පිටික බැලුවේ නැහැ නේද? හතරක් තියෙනවා. පහක් තියෙනවා ඇත්තටම. පහක් විතර තියෙනවා. එකක් සිංගලට දාලා නැහැ. හරි ගැසලා දීලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ අපිට කරලා පිරුණම් පාපු වටිනාකම්. ඉතින් හොඳට බලන්න බලලා ඒ ටික කරන්න මේ දවස් ටික හරිම ෂෝක්. මොකද කිසිම වර්ෂාවක් නැහැ. මෙහෙම අපිට හම්බෙන්නේ පෙබරවාරි අගෝස්තු විතරයි. අනික කැම්ම තාම වහිනවා. ඒ නිසා හොඳට සක්මන් කරන්න ඕකමයි ක්‍රමේ. ඒ සක්මණෙන් ගන්න අර මොබිලිටි එක එනර්ජයිස් වෙච්ච එක පරියන්කයට දාගන්න. එතකොට ওই දෙක අතර පුදුම අතිනත ගැනීමක් තියෙනවා. නිසා ওই විදිහට දිගට කරනකොට ඔයිටත් වැඩි ජීවිතේ පහසු වෙනවා. ගොඩක් වැඩ එක වැඩ කරගන්න පුළුවන්. හැබැයි හිමීට කරන්නේ. හැබැයි වැඩ පුදුම විදිහට yaadena ගතියක් වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම කලක සිට නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වූ අයෙක්මි. ඔබ වහන්සේගේ උපදෙස් මත සක්මනේ යෙදුණෙමි. මුල් කාලයේ වම දකුණ මෙනෙහි කරමින් පාදයට සිත ගන්නට උත්සාහ කළෙමි. දැන් මා පාදවල දැනීමට සිත යොදමින් සක්මනේ යෙදෙමි. මම දැන් සක්මන ප්‍රිය කරමි. පසුගිය දින තුල වැලිමලුවේ හා ලනුපැදුරේ වැඩි වේලාවක් සක්මනේ යෙදුණෙමි. වැලිමලුවේ සීතල බව, වැලිවල රළු සිනිඳු බව අත්දකිමි. එහෙත් මුලදි තරම් වෙනස්කම් නොදැනේ. සිත පිට යන්නේ අඩු වාර ගණනකි. හැරෙන සෑම විටම පාහේ සිහියෙන් හැරෙමි. සක්මන අවසන් වන වාරයක් පාසා කිසියම් හිස් බවක් මට දැනේ. ලනුපැදුරේ දැනෙන්නේ බොහෝ විට ඒකාකාරී දැනීම් පමණි. පර්යංක භාවනාව, ආනාපාන සති භාවනාව. භාවනාවට වාඩි වී මම දැන් මෙතන යන සිතින් සිරුර දෙස බලමි. පියවුණු දෑස්වල මද උණුසුම නාසයේ හුස්ම මුඛයේ දිව දත්වල තද වී ඇති බව වමත මත දකුණ උණුසුම පිටුපස පුටුවට තද වූ බව යටිපතුල් පොළවට ගැටී ඇති බව නිරීක්ෂණය කරන විට මා හිඳගෙන ඉන්නා හැඩය සිතට දැනේ. අනතුරුව සිත හුස්ම රැල්ලට යොමු කරමි. මුලදී නොසන්සුන් සිත සංසුන් කර ගැනීමට මම හුස්ම වාර ගැන්නෙමි. එහෙත් දැන් එසේ අවශ්‍ය නැත. මුල් කාලයේ ආනාපානයේ සිත සංසිඳීමත් සමගම බිමට ගැටී ඇති පාද පොළවට තද වී පුපුරු ගසන ගතියක් මට දැනුනි. ඒ අවස්ථාවේ කමඨහන් වාර්තාව සුද්ධ කරන විට තව දුරටත් ටික වේලාවක් සංසිඳුණු සිත පවත්වාගෙන යන ලෙසට ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලැබුණි. ඉන් අනතුරුව නිවසේදී භාවනා කරන විට සිත සංසිඳුණු අවස්ථාද එසේ නොවුණු අවස්ථාද විය. එහෙත් මෑතක සිට භාවනාවට වාඩි වූ විට ගොරෝසු හුස්ම වෙනුවට සියුම් වූ හුස්ම රැල්ලකට ඊතා ඉක්මනින් යොමු වේ. එහෙත් මද වේලාවකින් කොහෙදෝ සිතවිලි වැලක් ගලා එන්නට පටන්ගෙන ඇත. එහෙත් ඊයේ සහ අද නැවතත් පර්යංක භාවනාවේදී එසේ සිතවිලි ආවද වෙනදා තරම් මම ඒවායේ අතරමං නොවිමි. මුහුණ දෑත්වල ඉදිකටු අනිනවා වැනි ගතියක් ඊතා සුළු වේලාවක් පැවතී නිමා විය. පිටකොන්දේ වේදනාවක් දැනුනි.
ඒ අතරින් මම හුස්ම දෙසම බැලුවෙමි. හුස්ම ක්‍රමයෙන් සංසිඳුණු බවක් මට දැනේ. දැස් පියාගෙන සිටියත් මට පෙනෙන්නේ මීදුමක් වැනි සුදු පැහැයකි. වරින් වර දැනෙන සියුම් වේදනා ඇත. මා පැය එකහමාරක් පමණ පර්යංකයේ සිට ඇත. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ මා යෙදුණු පිළිවෙලෙහි වරදක් තිබේද? එසේ නොමැතිනම් ඉදිරියට යන්නට උපදෙස් පතමි. ඔය විදිහට හිතවිලි තිබුණත් හිතවිලි ඇස්සේ හිතවිලි ඇහිදල් අත්ෙන් ආනපන දිහා බලනකොට ඒක බලන එකත් ලොකු දෙයක්. බලුවයි කියලා කියලියන එක ඊට වැඩි ලොකු දෙයක්. ඊට පස්සේ එහෙම බලනින් දැදී ආනපනේ සංසිඳනවායි කියලා කියන්නේ 3 dimensional දැක්ම. ත්‍රිමාන රූපයක්. හිතවිලි තියෙනවා හිතවිලි අතෙන් ආනපාන පේනවා ඒක ලියනවා. ලියන ගමන් ඒ ආනපානේ සංසිඳනවා. ඉතින් ඒ කියන්නේ භාවනා කියන එක සංසිඳන දෙයක්. කලබල වුණොත් මට හිතවිලි ආවා ආනපානේ පේනවා නෑ අනමන කියලා එතකොට ඉතින් දිගටම ආනපානෙත් කලබල වෙනවා. ඉතින් ඒ නිසා ඒකට අර අනුග්‍රහ කරන හැටි ඒකට අපි මේ පවන්සලන හැටි සප්පාය කරනු සලසන හැටි කරන දේ මුකුත් ගණන් ගන්න එපා. ඉත හිතවිල්ලක් අස්සෙන් ආනපානේ බලන්න. ඉත හිතවිල්ලක් අස්සෙන් තක්මන බලන්න. එතකොට ඔය බීම සංසිඳනවා. ඔය දරුවන්ගේ ඕන හිතුවක්කාරකමක් තියේදී ඇස් බැල්ම දුන්නොත් හිතුවක්කාරකම නිකම්ම නතර වෙනවා. ගහන්න බැනින්න කියොත් තමයි කචල් තියෙන්නේ. ඇස් බැල්ම තියෙන්න ඕනේ. ඇස් බැල්ම තියෙනකොට නිකම්ම දරුවෝ කී කර වෙනවා. දැන් අපි පුංචි කාලේ හිටියේ මන් දැන් මට නම් දරුවෝ නෑ. කොච්චර දඟද? දැන් අපි උන් බැටි බබාලා වගේ තියාගෙන කරන්න හදා. ඒව හරියන්නේ නෑ. ඇස් බැල්ම තියාගන්න තියාගෙනනකොට කී කර වෙන ගතිය උන්ගේ හැටි. ඉතින් ඒකම තමයි ආනපානත් කරන්න තියෙන්නේ. ඉතින් ඕකමයි ක්‍රමේ. ඔయిత වැඩි තව සද්ද වේදනා හිතවිලි කියන තුන තියෙද්දි ඒ අස්සෙන් බලන්න පුළුවන්. ඉන්නේ මේ බැඳිලා තියෙන එකේ අතරින් බලනකොට හරිම ලස්සනයි. වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන. සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා ත්‍රිවිලර කියලා තිබුණා. නිකම්ම නිකන් ගඟ මෙහෙම කෙලින් ගන්නකොට ඔක කිසි ආතල් එකක් නැහැ. ඒ ගල් වල හැප්පිලා පෙන පිපිලා මේ වෙලා යනකොට අපි යනවා ඊගායක. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් මළුවේ ආරම්භක ස්ථානයේ හිටගෙන මම දැන් මෙතනයයි සිහිකොට වේගයෙන් සක්මන ආරම්භ කළෙමි. පසුව වේගය කෙමෙන් අඩුවන විට දකුණ හා වම වශයෙන්ද ඉන්පසු පාදයේ ඔසවනවා ගෙන යනවා තබනවා යයි බැලුවෙමි. අවට ශබ්ද ඇසුනද ඒ කෙරෙහි සිත ඇදී ගියේ යයි දැනගෙන නැවත සිත පාදයේ කෙරෙහි යොමු කළෙමි. වැලි මළුවේද ලනු පැදුරේද පාදවල ස්පර්ශය දැනුනි. ඒ ආකාරයට පැයක් සක්මන් කාලය පුරාම අවධානයෙන් යුතුව බලා සිටීමට හැකිවිය. ඒ ගැන සියුම් සතුටක් ඇතිවිය. පර්යංක භාවනාව මුලින්ම ආසනය සකස් කරගෙන ආස්වාස හා ප්‍රස්වාස සඳහා සිත යොමු කළෙමි. ආස්වාසයේ සිසිල් ලෙසත් ප්‍රස්වාසයේ උණුසුම් ලෙස එකම නාස්පුඩුවෙන් පිටවන බව දැනුනි. මෙලෙස විනාඩි 30කට පසු වම් දන හිසේ දැඩි වේදනාවක් දැනුනි. එම වේදනාව මෙනෙහි කර නැවත ආස්වාස ප්‍රස්වාස කිහිප විටක් තදින් සිදු කර සිත එහෙ කෙරෙහි යොමු කළෙමි. වේදනාව වැඩි වෙන බව දැනුනි. සිත විසිරුණු බවද දැනුනි. කුෂන් මත හිඳී ඉරියව්ව බද්ධ පර්යංකෙන් අර්ධ පර්යංකයට මාරු කිරීමට සිත්විය. ඒ කෙරෙහි සිත නොරුස්සන ගතියක් දැනුනි. පර්යංකය මාරු කළ විට ගතට සහනයක් දැනුනි. නැවත සිත මූල කර්මස්ථානයට යොමු කළ හැකි විය. කුඩා බංකුවක හිඳගත් විට වේදනාව නොපෙනුනි. එසේම ඉතිරි කාලය පුරාම ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටීමට හැකි විය. සතුටක් ඇති විය. අවශ්‍ය උපදෙස් ඇතොත් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ගරු ස්වාමින් වහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන් සම්පත් ලැබේවා. තෙරුවන් සරණයි. ඔයගේ අර සද්ද වේදනා හිතවිලි තෙරපෙද්දී ඒක සනීප කරගන්න ඉඳලා එක වෙලාවක ඉව නැතිව ආනපානේ බලනකොට තද්ද ට්‍රැෆික් ජෑම් එකක තිබිලා පාර හම්බුණා වගේ ලොකු සාන්තිකර අවස්ථාවක් එනවා. ඒ සාන්තිකර අවස්ථාව එන්නේ ඊට ඉස්සෙල්ලා තිබුණ කරදරයට සාපේක්ෂව තමයි. කරදරෙදි ගේම නතර කරා නම් කන පශ්චාත්තාප විතරයි. ඒ නිසා කරදර ඉවර වෙනකන් ඉන්න කන්දක් නැගි තැන පල්ලමකේ පල්ලම වැටෙනවා සෙල්ලමකේ. මේ කන්දේ තමයි තියෙන්නේ ගැම්ම. කාගෙන ඉන්න එකයි තියෙන්නේ.
ඉතින් සක්මණේදී লীලා තියෙනවා මම කරදර තියෙද්දි මං සක්මණට හිත ගත්තා කියලා ඒක සාර්ථක වුණාද ඒ කියන විස්තර ටික මදි. නිසා ඒක මම ගත්තා මට ඇත්තටම සක්මණට යන්න පුළුවන් වුණා. ඒතර සක්මණ ඇවිස්සලා තිබුණේ නැද්ද ආදි වශයෙන් ඒ කරපු වැඩේ හරි ගියා නම් ඒක පිළිබඳව අස්තර විස්තර ටිකක් ඇතුළු කරන්න ඒක රචනය ගොඩාක් සාරවත් කරනවා. ඉතින් එතකොට තවදුරටත් පිට ගිය හිතක් නැවත ගෙදර ආපුවාම මේචල් කරගන්න හැටි ආම්බාම් කරගන්න හැටි ගෙදර නතර කරගන්න හැටි ඉගෙන ගන්න මේ රචනා ශිල්පේ උදව් කරනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මෙම භාවනාව මට හොඳින් පහසුවෙන් කිරීමට හැකිය. වරින් වර හිත පිට ගියද නැවත ඊතා ඉක්මනින් සක්මනට හිත ගැනීම සිදුවේ. පර්යංක භාවනාව ඊයේ සවස පර්යංක භාවනාව කිරීමේදී මුලදී විනාඩි 15ක් 20ක් පමණ හොඳින් හුස්මට සිහිය පැවැත්වීමට හැකි විය. ඉන්පසු බෙල්ල ප්‍රදේශයේ සිට හිස දක්වා විහිදෙන ඊතා වේදනාවක් දැනුනි. එවිට ඔබ වහන්සේ දේශනා කළ පරිදි මගේ භාවනාව හොඳින් සිදුවෙනවා කියා මට සතුටක් දැනුනි. වේදනාව තිබුණාවේ මම සිහිය හුස්මට පවත්වනවා යනුවෙන් අදිෂ්ඨාන කර සිහිය හුස්මට පැවැත්වීමට උත්සාහ කළෙමි. වරක මගේ සිත හුස්මටත් වේදනාවටත් දෝලනය විය. ටිකකින් එම වේදනාව තුනී වී ගියත් වෙනත් වේදනාවල් දැනුනි. නමුත් මගේ වේදනාව හොඳින් කෙරෙන නිසා තමයි මේ සියලු වේදනාවල් මට දැනෙන්නේ යයි සියුම් සතුටක්ද සිතේ පැවතුණි. ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය නම් එවැනි වේදනාවල් තදින්ම දැනෙන විට හුස්මෙන් සිත වෙන්කර වේදනාව අරමුණු කර සිහිය පවත්වා වරහන් ඇතුලේ වේදනාව අවසන් වන තුරු නැවත හුස්ම අරමුණු කර සිහිය පැවැත්විය යුතුයද යන්නයි. අද උදේ භාවනාවේදී එවැනි දෙයක් නොවිය. මට අනුකම්පා කර උපදේශයක් ලබා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මේ වගේ අර වේදනාව තියෙද්දිත් ආනපානේ බලන්න තරම් සූදානම් වෙච්ච කෙනෙකුට කැමැති නම් වේදනාව තියලා ආනපානේ බලන්න පුළුවන්. ආනපානේ තියලා වේදනාව බලන්න පුළුවන්. නැත්නම් දෙකම බලන්න පුළුවන්. ඒවට අපි කියනවා ආර්ය පරිේශන කියලා. තුනේ කිසිම වෙනසකුත් නැහැ. මේ වේදනාව තියෙදි හුස්ම දිහා විතරක් බලනවා. මේ හුස්ම තියෙදි වේදනාව විතරක් බලනවා. නැත්නම් ඔය දෙක තඩමාරු වෙන හැටි බලනවා. අපේ තියෙන එලඹ සිටි ගතියේ සතිය මොන වෙනසක්වත් නැහැ. ওই තුනේ කිසිම ආනිසංස වෙනසකුත් නැහැ. ඒ නිසා මේ ඔක්කොම අපිට එන්නේ තුනක් නෙවෙන්නේ තව විකල්ප 10 15ක් 20ක් 30ක් එන්න පටන් ගන්නවා. විවිධාංගීකරණය කියලා මම කියනවා ඒකට. සතිය විවිධාංගීකරණය. ඉතින් ඒකත් කරලා වார்த்தාවට දාන්න. එතකොට හරිය ලස්සනයි වார்த்தාව. එතකොට උදේ ඉඳලා හැන්ද වෙනකම් වார்த்தා ලියතයි. ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් මොකද අර වගේ එකකට හිර වෙලා එකක්ම කරන්න ඕනේ කියන දැඩි මතවාදයක් ඇත්තේ නැහැ. ඒක ඇත්තටම ආධුනිකයට තියෙනවා. පහු වෙනකොට ඕන දෙයක් දිගේ යන්න පුළුවන්. මේ කොණ්ඩේ තියෙනකොට දෑතර බඳින්න පුළුවන් කියලා තියෙන්නේ. කොණ්ඩේ නැති කට්ටිය ඉතින් මොනව බඳින්නේ? දැන් මට එහෙම බෑ. උඹටත් බෑ. කොණ්ඩේ තියෙනවනම් දෑතර බඳින්න පුළුවන්. කරල් තුනට ගොතන්න පුළුවන්. ඕන විදිහට. ඒ නිසා සතිය හදාගත්තට පස්සේ මේකේ ඕන තරම් පිටියේ සෙල්ලම් කරන්න පුළුවන්. අපි යනවා ඉදිරියට. පූජනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේට අදාළ භාවනා අත්දැකීම් වාර්තාව. පළමු සහ දෙවන දිනයන්ට වඩා අද ඊටමත් පහසුවෙන් සිත පාලනය වන බව දුටුවෙමි. සක්මන වාර 15ක් පමණ බාධාවකින් තොරව નિરાයාසයෙන් හුස්ම වැටෙන සැටි සතුටින් බලා සිටියෙමි. අවුරුදු ගණනාවක් ඇවිද තිබුණත් එක අඩියක් ඉදිරියට යන විට අනිත් අඩිය සිරුරේම බර දරා සිටින බව පැහැදිලිව දුටුවෙමි. විශේෂ සොයා ගැනීමක් කළ සතුටක් දැනුනි. පර්යංකය සක්මනින් පැමිණ මිනිත්තු කිහිපයක් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ලෙස මෙනෙහි කළෙමි. හුස්ම ඉහළ පහළ ගන්නා අතර පාදයන්හි නාඩි වැටෙන ලෙසට ස්පන්දනයක් සිදුවන බව නිරීක්ෂණය කළෙමි. මෙපමණ කලක් සිතේ මවන රූප දෙසම බලා සිටි මම ආස්වාස ප්‍රස්වාසය දකින අඳුරු විවේකී විනාඩි කිහිපය මහත් පහසුවක් හා සුවයක්සේ දැනුනි. වාර 10කට පමණ පසු ආස්වාසයත් හා ප්‍රාස්වාසය අතර ඇති කෙටි කාලය ඇතුළත ද සිතුවිලි කාමවස්තු සිහියට පැමිණියද සිත පිට ගිය
යන හැඟීම ෂණයෙන් දැනී නැවත ආශ්වාසය ආරම්භ කළෙමි. භාවනාව අතරතුර විටින් විට උරහිස් වේදනාවන් කොඳු ඇටපෙළේ වේදනාවන් නොදැනුණා නොවේ. නමුත් භාවනාවෙන් පසු වෙනදා නොදැනුණු පහසුවක් සුවයක් සිසිලසක් වැනි දෙයක් දැනිනි. ස්තුති. ස්වාමින් වහන්සේ ඇතුළු නිස්සරණ වනවාසී ස්වාමින් වහන්සේලාද මේ භවයේම උතුම් වූ නිර්වාණ අවබෝධය ළඟා කර ගැනීමට හැකි වේවා. يعني මනෝවිකාරවලම ජීවත් වෙලා මනෝවිකාරවල මැරලා යන ලෝකෙට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අත්දැකිය හැකි අස්පනා පිට දැකිය හැකි ආනාපානයක් දෙනවයි කියලා කියන්නේ සංකල්ප සහ යථාර්ථ දෙක අතර පොඩි ඉඩක් දෙන එක. මේ යථාර්ථය තමයි බුදුහාමුදුර අපිට දෙන්නේ. සංකල්ප තමයි මායя අපිට දෙන්නේ. ඉතින් අපි උද්දිකටම මායයට කඹරනවා. කල්පනා කර කර ඉනවා. ඉඳලා හිටලා ඉඳගෙන ඉන්න දැන් බලන්න. ඉඳගෙන ඉන්න ඇවිදින හැටි බලන්න. ආස්වාද ප්‍රසවාසය බලන්න. එතකොට යථාර්ථය තේරෙනවා. ඊට පස්සේ ඒකටම පණ දෙන්න, ඒකටම කිරිපොවන්න, ඒකටම පොර දාන්න, ඒකටම ආහාර දෙන්න. එතකොට යථා භූත ඥානය පහළ වෙනවා. එතකොට තේරෙනවා මෙතෙක්කල් මොන කැඹිරිල්ලක්ද කැඹිරුවේ කියලා, මොන හීනෙකද හිටියේ කියලා, මොන ඩෝප් එකක්ද තිබුණේ කියලා. මේ යථාර්ථය කියන එක කන පිට, අස්පනා පිට. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අස්පනා පිට. එනිසා පුළුවන් තරම් ඒ බුදුජානනාතේ කියපේක ලං කරගන්න. ඒතර තියෙනවා මේ සංකල්ප වලින් අපි කොච්චර නටවලා රූකඩේ වගේ නටවලා වැඩ ගන්නවාද කියලා. කඹරනවාද කියලා වචනේ මං කියන්නේ අම්මා නම් කියන ඒ දවසේ ඉන්නකොට ඔය වචනේ කියන්නත් එපයි කියලා. අපලයිලු. මට කියන්නේ කඹරනවා මාරයටමයි කඹරන්නේ. ඒකට බුදුහාමරෝ වෙන හුස්මක් ගන්නකෝ. අඩියක් බිම තියන්නකෝ. අපි නරක දෙයක් කියයි කියන්නේ. කරවල අද්දුර ප්‍රත්‍යක්ෂ අපි යන ප්‍රශ්න. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී ඔබ වහන්සේ දේශනා කළ කාය විවේකයේ චිත්ත විවේකයේ සහ උපදි විවේකයේ මනවින් වැටහුණි. මා නිතර චිත්ත විවේකයේ අත්දකින අයෙක් වෙමි. චිත්ත විවේකයේ ඇති විට මනාපයක්ද චිත්ත විවේකයේ නැති විට අමනාපයක්ද යන සිතිවිලි දෙකම මම නිරතුරුවම අත්විඳිමි. මෙම මනාප අමනාප දෙක නැති කර ගැනීමට නම් චිත්ත විවේකයේ නිතර හුරු කළ යුතුය බවයි මට වැටහුණේ. ඒක හරියට ෆ්‍රයිඩ් රයිස් කන්න කැමති කෙනෙක් හැමදාම ෆ්‍රයිඩ් රයිස් කනකොට ඒ ආසාව මනාපය නැති වෙනවා. හાર્ට් ඇටැක් එනවා. නැති වෙනවා වගේ. නැති ඉන්නේ හાર્ට් ඇටැක් එක. චිත්ත විවේකයට ඇති මනාපයත් නිතර හුරු කිරීම මගින් නැති කරගත හැකිද? කරුණාවෙන් මේ පිළිබඳව තවදුරටත් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. ඒ චිත්ත විවේකය ඇති වෙනකොට සතුටක් සහ පවතින සතුටක් තියෙනවා. නැති වෙනකොට දුකක් තියෙනවා. මේකට තියෙන පොදු කාම රාසාව නිසා නැත්නම් කාම මේ අනුසේ නිසා නැති වෙනකොට තියෙන දුක අපිට තේරෙන්නේ නැහැ. ඒක ප්‍රීති සුඛ වේදනාවේ තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මේ විවේකයේ ලබාගත් විවේකයේ නැතිවීමක් තියෙන නැතිවීම දිහා විවේකයෙන් විරාගයෙන් මේක දිහා බලන හිටියොත් පේනවා එන හැම විවේකයක්ම නැති වෙන්නේ අවිවේකයක් දීලා. අන්න ඒක දිහා බලනකොට කියනවා විවේකයේ Nirodhe බලනවා, විවේකයේ ක්ෂය වීම බලනවා, විවේකයේ වැය වීම බලනවා, විවේකයේ පට්නිසග්ගේ බලනවා කිය. ඒක හරි අමාරුයි. කිසాగෞතමීට තමන් වදාගත්ත දරුවා අත් දෙකේ මැරෙනවා දිහා බලන් ඉන්න වෙලා තියෙනවා. මැරුණත් පිසි කරන්නේ අපි. දැන් කරලා තියෙන්නේ අමෝරාවෙන් මේක උපේලා නැති වෙන හැටි දකින්න. කෙල වෙන හැටි දකින්න. වැය වෙන හැටි දකින්න. චර වෙන හැටි දකින්න. වඳ වෙන හැටි දකින්න. ලොඳ වෙන හැටි දකින්න. ලේසි නෑ. සයිකියාට්‍රික් ඩබල් පිස්සු හැදෙනවා. පිස්සු හොඳේ කියනවා. මේක ගෙනල්ලා නිකන් නෙවෙයි කරන්න දෙන්නේ කරකොල අතාරපුවාම ලොඳ එළියට එනවා. හොද්දි බහිනවා, පෙන දානවා. මොකද මේ හදාගත්ත විවේකේ නැති වෙන හැටි බලන්න. එච්චරයි උත්තරේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී රාත්‍රී 7:00-8:00 දක්වා කාලය තුල විනාඩි 45ක් පමණ සක්මනෙහි යෙදුණෙමි. රැහැයියන්ගේ හඬ අවටින් ඇසෙන විට ඒ හඬට සවන් යොමු කරමින් සක්මනෙහි යෙදුණෙමි. පියවරෙන් පියවර සිත පිහිටුවාගෙන සක්මනෙහි යෙදෙන විට රැහැයි හඬ නැතිව ගියාක් මෙන් දැනුනි. නමුත් ටික වේලාවකින් නැවත ඇසෙන්නට විය. බාහිරයට හිත ගිය අවස්ථා 4ක් පමණ විය.
නමුත් සක්මනේ හිත යොදවා ගැනීමට පෙර දිනට වඩා හැකියිය. පෙර දිනේදී විනාඩි 45ක් තුල 19 වතාවක් බාහිරයට හිත යොමු විය. නමුත් ක්ෂණයකින් නැවත හිත මා වෙත ගැනීමට හැකියිය. පියවර ඔසවන තබන විට සෑම විටම වැලි පොළවේ සිනිඳු තැන් රළු තැන් නිරීක්ෂණය කළෙමි. අද දින සක්මනේදී පියවරෙන් පියවර තබා සිත එකඟ කරගත් විට සිතට කිසිවක් නොදැනී හිස් බවක් දැනුණු අවස්ථාවන් විය. නැවතත් සක්මනේ යෙදුණෙමි. නැවතත් බාහිර ශබ්දවලට හිත යොමු විය. සක්මන නවතා පර්යංකයට ගියෙමි. බාහිර කුරුළු ශබ්දවලට සවන් දී සිටියෙමි. පසුව ආනාපානයට සිත යොමු කළෙමි. හුස්ම ගන්නා විට කෙටි හුස්මද ප්‍රශ්වාසයේ දිග හුස්මක් බව වැටහුණු අතර උදරයේ හැකිලීම පිම්බීම නිරීක්ෂණය කළෙමි. හුස්ම වාර 10ක් පමණ නිරීක්ෂණය කළ අතර බාහිරයට සිත යාම නිසා එය නවතා හිස් අහස සහ කැලෑව දෙස නිශ්චලව බලා සිටියෙමි. මා වීරිය අත්හැර නොමැත. චිත්ත ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් අනුගමනය කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වෙලාවට ඇහෙන ඒ වචනේ මුල සඳහන් කරපු ඒ රැහි සද්දේ ඇත්තටම කණෙන් හදාගත් එකක්ද පිටින් එන එකක්ද කියන්න බෑ. ඒ කණෙන් ඇති කරගන්න sound of silence උගාක් වෙලාට රැහි සද්දයට සමානයි. නැත්නම් පලාගිරාවුන්ගේ නල අහඬට සමානයි. ඉතින් හොඳට අහගෙන ඉන්නකොට ඒ පුදුම විදියට මේ තැම්පත් වීමක් වෙනවා. සමහරලාට ඒ සද්ද හැම වෙලාවෙම තියෙනවා. ඉතින් හුඟ දෙනෙක් ඒක අහන්න නැතුව මැරලා යනවා. නැවත ඔය වගේ මීට නිස්සද්ද ඒකාකාරී සද්දයක් අහගෙන ඉන්න පේනවා. එවැනි සද්දයක් හැම වෙලාවෙම තියෙනවා. ඒ නිසා කවුරු හරි බයිනකොට ඒ සද්දෙට හිත දාපුවම බයින් එක නිකන් නායට උඩින් යනවා. ස්තුති කරනකොටත් අර තමන්ගේ ඇතුලේ සද්දෙට කන දාගෙන ඉන්නකොට ඔය ස්තුති කරනවා තමයි ගාලල්ල. එනිසා ඒ sound of silence පුරුදු කරගන්න. පුරුදු කරගත්තාම ඕන වෙලාවක ඒකට හිත දාගත්තාම සුතේ සුතමත්තන් කියලා ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒකමද දන්නේ නැහැ. කෙසේ නමුත් හුඟක් වෙලාවට ඔය විස්තර කරන්න හදන එක තමන් හදාගත්ත සද්දයක් වෙනවා. දැන් අතුලෙන් එන සද්දයක් මේ සමහර වෙකට බයයි තනිකන් දෝෂේ කියලා. සමහර වෙකට ආසයි විවේකයේ කියලා. විශ්‍රාමයේ කියලා. ඉතින් ওই දෙක ඕකම බයට හේතු වෙනවා. ඕකම පිරිච්ච ගතියට සම්පත්‍ති කර ගතියට හේතු වෙනවා. ඒකේ මේ විශ්‍රාමයේ ලකුණු කියලා හිතාන අපි ඉදිරියට යමු. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම අවුරුදු 6ක පමණ සිට භාවනාව පුහුණු කරන අයෙක්මි. මූල කර්මස්ථානයේ හිත යොදවා සක්මන පටන් ගතිමි. පටන් අරන් විනාඩි කිහිපයක් තුල නිතැතින්ම සිදුවන සක්මනකි. විටින් විට පොළවේ ස්පර්ශ වීම ස්වභාවික ලක්ෂණ මනාව වැටහේ. සිතවිලි ඇති නොවන තරම්ය. සිතවිලි ඇති වුණද ඒවා ග්‍රහණේ නොපවතී. මනාපහ අමනාපයන් ඒවා කෙරෙහි නැත. මේ සියල්ල අතරතුර මට නොදැනී හුස්ම වාර 3ක් පමණ ගැනෙන්නේ සියල්ල අනිත්‍ය බවට සංඥාවක් හිත තුල මතු කරලමිනි. ඔබ වහන්සේගේ අවවාද උපදෙස් මාහට ලැබේවා. තෙරුවන් සරණයි. චිර ජීවනයක් පතමි. ওই වැටෙන අනිත්‍ය භාවයත් එක්ක නුරුස්නා ගණියක්. එහෙම නැත්නම් ඒක මුස්පීන්තු ගතියක් තියෙනවා මේක ද්වේෂ සහගතයි. භාවනාවෙන් එන අනිත්‍ය කවදාකවත් මුස්පීන්තු ගතියක් නැහැ. කවදාකවත් ද්වේෂ ගතියක් නැහැ. ඒක මේ භෞතික විද්‍යාඥයෙක් ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් දිහා බලනකොට ඒක ශීඝ්‍රයෙන් යනවා දකින්නකොට ඒකේ දකින අනිත්‍ය වගේ. ඒ නන් ලෝකල් භක්කාල පයින්ව දකින්නට එයාට පේනවා යකෝ මගේ අන්තරේ හරි හොඳට මේ පෙන්වන එක පාට වෙනස් වෙන හැටි කියලා. එහෙම නැත්නම් ওই කියන අනිච්චන් දෙනකොට ද්වේෂයෙන් ඉන්නේ. එතකොට පශ්චාත්තාපය. එතකොට වේදනයි. එතකොට නුරුස්නා ගතිය එනවා. ඉතින් ඒක දකින්නේ නැහැ. ඇයි අනිත්‍යං කියන එක හොඳයි කියලා නේ හිතානේ ඉන්නේ. අනිච්චන් දුක්ඛං අනත්තං කියලා. ඉතින් ඒක ලියන භාෂාවෙන් අල්ලතයි. දුවට අහුම්කම් දෙනකොට තේරෙනවා මෙයා මේ අමෝරා අනිත්‍යක් අරගෙන පශ්චාත්තාවයක් අරගෙන ඉන්නේ අත්තකිලමතාණු යෝගී. එහෙම නැත්නම් අනිත්‍ය වැටෙන්නේ පුදුම සතුටකින්. එතකොට ඒක සමාහට කාමසුකල්ලි කාණ යෝගයට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔක හොඳට වෙන්න දෙන්න. එතකොට ඕක පේ වෙලා හේ වෙලා මේරිලා එන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි.
පර්යංක භාවනාව මා අවුරුදු 8ක පමණ ඔබ වහන්සේගේ ධර්මදේශනා අසමින් කමඨහන් සුද්ධ කර භාවනා වඩන කෙනෙක්මි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මගේ අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවි හිත අනිමිත්ත අරමුණක පවතී. මනාප අමනාප නොපවතී. අනිමිත්ත වඩන අතර සිත සැඟව යයි. නැවත ශබ්ද වේදනාවලට පැමිණේ. ශබ්ද වේදනාවලට මුලින් මා සිටියේ අවකාශයක් තුලදැයි මාහට සිතේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාහට පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. ඒ වගේ ශබ්ද වේදනා තා විවිකයේ අතර යන්නේක තන්නි කරම පටිච්චසමුප්පන්නය. මේක මට පහදලා දෙන්න ගියාම නැති මමෙක් ගන්න වෙනවා තෙන්. ඔබ පැහැදිලි ඔක ඔයින් යන්න දෙයක් නැහැ. අනේ මේක මට පහදලා දෙන්න කියන්නේ අර ඒ වෙලාවට නැති වෙච්ච මමයා ආයෙ ගෙනල්ලා කරඬු මේ සිංහාසනයක තැම්පත් කරලා මමයාට පොහොර දාන්න හදනවා. මමයාට ඔක්සිජන් දෙන්න හදනවා. මමයාට සේලයින් දෙන්න හදනවා. නැති වෙච්ච එක හැඳි ගෑවිලා යන්න අරින්න. මේ විවේකේනවා මේ සද්දේනවා මේ විවේකේනවා මමයා ඕනේ නැහැ. ඔය වැඩේ මමයා ඕනේ නැහැ. තීරුම් කරන්න ඕනෙත් නැහැ. ඔය තීරුම් කරලා දෙන්න හැදිල්ලෙන් තමයි ගොඩ පෙරක තුරුකම් දෙන මමයාට පොහොර වැටෙන්නේ. ඔයාලට කියන්නේ උඹ පැත්ත කරලා හිටපන් ඉන්නව නැත්නම් නිකන් හිටපන්. මේ වැඩේ ෂෝක් එකට යනවා. අන්න ඒකේ විදිහට අනායාසයෙන් වෙන්න අරින්න. එතකොට පැහැදිලි කිරීම කියන්නේ ඒකට තමයි. ගරුතර ස්වාමින් වහන්සේ මම මාගේ මා වෙනුවෙන් අල්ලා ගැනීම වැරදි තැන මම කියන මගේ නොවන ආත්මය නිවන දක්වා ගෙන යන්නේ ඇයි යන ප්‍රශ්නය නැගුවොත් ඒට කුමන පිළිතුරක් දිය යුතුදයි මෝඩකම තකතිරුකම අමනකම අන්ධකාරය මොන කරන්නේ ප්‍රශ්න කියන්නත් ඉස්සලා මට නිකන් හරි සතුටක් නැද්ද මං ආයේ ඉවර නැහැ නේද ප්‍රශ්න ඉවරද ඒට කුමන පිළිතුරක් දිය යුතුදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. දෝතක කතා වස්තුවේ ඊයේ දිනෙන් පසුවත් මෙවැනි පැනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ දහස් වාරයක් සමාව අයදමි. මොඩින්ද 100,000 වාරයක් සමාව දෙනවා. ඉතින් තකතිරුකම නෙදී මම ළඟත් තියෙනවනේ මම දන්නවනේ ඕක. අය මට කවුරු කොල්ල කඩා පාන්න ඕනේ. උන්නක විශ්කල ඊගාවට යන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලි මළුව සක්මන් කරන විට ශරීරයේ බර පාදවලට හොඳින් දැනුනි. මුලින් වම් පාදයට වැඩි බරක් දැනුනි. ඇතැම් විට දකුණු පාදයේ බරක් ගත්තේ නැති තරම්ය. දකුණු පාදයේ નિરાයසයෙන් තල්ලු වී යන්නට විය. සක්මන් මළුවේදී හැරෙන විට විලුඹ මැෂින් එකක් මෙන් හැරෙන ආකාරය දැනුනි. හැරෙන විටදී දන හිසේ සිට ශරීරයේ මුළු බර එක් පාදයකට එන විදිහත් එම පාදයේ පොළවට තදවන බවත් හොඳින් දැනුනි. ටික වේලාවක් සක්මන් කරන විට මුලින් මෙන් පාදවලට බරක් දැනුනේ නැති තරම්ය. පොළවට ගෑවි නොගෑවි යනවා මෙන් දැනුනි. ඉන්පසු වේගය අඩු කර විට චක්‍රයක් මෙන් පාද පොළවේ ගැටෙන ආකාරය දැනුනි. එක් පාදයක විලුඹ තබන විට අනෙක් පාදයේ විලුඹ ඉස්සී පාදයේ ඉස්සීමට සූදානම්ව ඇති බව දුටු වෙමි. මෙසේ වෙන දේවල් වලට අවධානයක් නොමැතිව සක්මන් මළුවේ වාර 5ක් 6ක් ගිය බව දැනගත්ෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඇවිදිනකොට සාමාන්‍ය හැම කෙනාම එක කකුලකින් ඇවිදින්නේ. දකුණු කකුලෙන් ඇවිදිනවා නම් වම සොත්ති කකුලක් වගේ. වමෙන් ඇවිදිනවා නම් දකුණු සොත්ති කකුලක්. ඒක හොඳටම දන්නවා ෆුට්බෝල් කරන එක නා කික් එක දෙන්න බෑ කකුල් දෙකෙන්. කික් එක දෙන්නේ එක කකුලකින් තමයි. ඒ වගේම අපිට පනින්න ඕන වුණොත් අපි පනින්නයි කකුල් දෙකෙන්ම අපි බර කකුල දාලා තමයි පනින්නේ. හොප් ස්ටෙප් ඇන් ජම්ප් කියලා තියෙන්නේ තුම්පා පෙම්මද මොකද්ද කියලා. ඒක කරන කෙනා හොඳටම දන්නවා බර දාන කකුල මොකද්ද කියලා. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ. අවුරුදු 40000කට ඉස්සෙල්ලා අප්‍රිකාවේ මුහුදු වෙරළක් එහෙම පාෂාණීභූත වෙලා පීවර එතන 4-5ක් ඉතුරුලා තියෙනවා. ඉතින් ඒක හොයාගත්තේ ඇන්ත්‍රොපොලොජිස්ට් ගිහිල්ලා කකුල තියෙනවා ඒකෙම. ඒකට කියනවා මම අවුරුදු 40000කට ඉස්සෙල්ලා මිනිස්සුෙකුට සම්බන්ධ වුණායි කියලා. ඒ වගේ දැනුණායි කියලා. ඒ කියනවා එක කකුලක් බරයිලු. එයා කියනවා බබෙක් වඩාගෙන යන්න ඇති කියලා. අම්මා කෙනෙක් වෙන්න ඇති.
ඒක නිසායි කකුල බර කියලා. නෑ කොයි කෙනා සොත්ති. බුදුරජාණන්සේ විතරයි සම බර කකුල දාලා තියෙන ඉතින් ඒක තේරුම් ගන්න ගොඩාක් කල් යනවා අපිට. ඉතින් හිතන්න මේ විදිහට එකක් අක්‍රියව එකක් අක්‍රියව නැත්නම් පැසිව් and ඇක්ටිව් දාලා දැන් මට අවුරුදු 67යි 67ක් ඇවිදිනකොට මේ සිස්ටම් එක ඇටසැකිල්ල කොච්චර ඇද වෙනවද කියලා. කොච්චරක් වැරදි විදිහට මේක පාවිච්චි වෙනවද කියලා. ඉතින් එතන ඔක රිපෙයාර් උනේ නැත්තම් ඉතින් කොන්දේ අමාරු කියයි ඇට ගෙවිලා කියයි දන්නේ දැනගත්තත් හදන්නත් එපයි කියනවා. මං ඇවිදින්නේ මං කකුලෙන්න හදන්න එපා. දැනීමම උත්තරයක්. ඉතින් ඒක දන්නේ නැත්නම් ඉතින් තමන්ගේ කය ගැන තමන්ගේ පය ගැන දන්නේ නැතුව මේ ජීවිතේ ලෝකේ දන්න මොන කුණු හරපෙන් ඇති වැඩක් තියෙනවද? ඒකවත් තේරුම් ගන්න කොච්චරක් අපි සක්මන් කරනවද? ඒ නිසා කාටත් ඇස්සරේ මං හිතනවා කොයි කකුලෙන්ද අපි ඇවිදින්නේ කියලා බලන්න. ඒක හැරෙන වෙලාවේ, පයින් වෙලාවේ, පයින් ගහන වෙලාවේ මේ හොඳට තේරෙනවා. අනික දක්නා සුලුව කරන්න. එතකොට සක්මන ප්‍රියමනාප වෙනවා. තෙරුවන් සරණයි. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ. 4 වන දින කම්ඨහන් වාර්තාව. සක්මන් භාවනාව. සුපුරුදු පරිදි සක්මන් තීරුවේ වරහන් ඇතුලේ ලනු පැදුරේ ඉදිරිපිට සිටගෙන අදිෂ්ඨාන සීලීව ඉරියව්වට සතිමත්ව පිළිවෙලින් වම දකුණු පාදවලට දෙපතුලට සතිය මාරු කළෙමි. දැන් එම පියවරයන් નિરાයසෙන්ම සක්මනට බැස්ස විට සිදුවේ. පසුව දෙපතුල් වලට දැනෙන සංවේදනා ඉතා හොඳින් දැනගැනීමට සතිමත් වූෙමි. එහිදී යටිපතුලේ ඉදිරි පෙදෙස ලනුපැදුරට වැදෙන විට එහි එක් කොටසට ලනුපැදුරේ රටා දැනගැනීම අරමුණු මාරුවෙමින් සිදුවන ආකාරය සිතට දැනුනේ වේගයෙන් එක ළඟ වැදෙන ඡායාරූප රසක් මෙන්ය. පතුලේ දෙපැත්තේ දැනීම ඉදිරි පෙදෙසේ තරම් රටාව පැහැදිලි නැත. මෙසේ සතිමත් බව පවතිද්දී සිතුවිලි කීපයක්ම සිතේ පහළ වූවත් සෑම විටම ඉක්මනින් සක්මනට යොමු විය. සක්මන ඊටා හොඳින් සිදුවන විට ඇඟට පණ නැති බවක් පොඩි කම්මැලිකමක් අරමුණු විය. එම අවස්ථාවේ එසේ සිදු කිරීමට සිතට ඉඩ නොදී සක්මන නොනවත්වා කළ බැවින් පුරා පැයක් සක්මන කිරීමට හැකි විය. පර්යංක භාවනාව. වාඩි වී සිටින ඉරියව්වට හොඳින් සතිමත්ව ඒ දිහා ටික වේලාවක් බලා සිටින විට નિરાයාසයෙන්ම වැටෙනා හුස්මට සතිය මාරුණි. ආශ්වාසය කෙටිවත් ප්‍රශ්වාසය කෙටිවට ටිකක් වේගයෙන් වැටෙන බව මනසට අරමුණු විය. මෙසේ බලමින් සිටින විට එකවර සිතුවිල්ලක් දෙකක් එක ළඟ ඇති වී නැතිවන අයුරු දැකගත හැකි විය. ඉක්මනින් හුස්මට සතිමත් විය. එවිට මදක් දිග ආශ්වාස හා ප්‍රශ්වාස දැනගතිමි. එසේ බලන විටද අතරමැද සිතුවිලි කීපයක් ඇති වී නැති විය. නැවත හුස්මට සතිමත්ව ආශ්වාස ප්‍රශ්වාස බලන විට මුලින්ම පාදයේ දන හිස අසල වේදනාව සිතට දැනුනි. පසුව එම වේදනාව පතුලට නමාගෙන තිබූ අතවැනි ශරීරයේ එක් එක් කොටසින් දැනෙන්නට විය. මෙහිදී එක් එක් දැනෙන වේදනාව දෙස බලා සිටින විට එය වැඩි වී දැනෙන බැවින් එයට මුහුණ දී බැලීමට භාවනා කොට්ටේ තදින් අල්ලා සිටීමටද සිදුවිය. වේදනාව වැඩි වී දහඩිය දැමීය. ඒත් වේදනාවම අරමුණු කරගෙන සිටියෙමි. බොහෝ වේලාවකින් වේදනාව ටිකකට අඩු විය. එවිට සිත හුස්මට යොමු විය. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස බලමින් සිටින විට භාවනා වාරය නිම විය. වරහන් ඇතුළේ මෙම පර්යංකයේ බොහෝ වේලාවක් සතිමත් වූයේ වේදනා ඇතිවීම නැතිවීම වලටය. එදිනෙදා වැඩ කටයුතු කෙරෙහි සතිමත් වීම. මෙම දිනවලදී දාණය ගැනීම ඉතාමත් සතිමත්ව කළෙමි. එහිදී පොඩි ආහාර ප්‍රමාණයකින් බඩ පිරෙන බව දැනගතිමි. අනෙකුත් එදිනෙදා කටයුතු ද හැකි අයුරින් සතිමත්ව කළෙමි. මෙම නිස්සරණ වනයේ සිටින විට සිතේ ඉතාමත් සැහැල්ලු බවක් සතුටක් නිරතුරුවම දැනේ. උතුම් ගාම්භීර දහම සරලව අපට කියා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. අර භාවනාවේ සතියත් එක්ක ගහන දවසේ වැඩ කෘත්‍ය යනකොට කාටුන් චිත්‍රයක් වේගෙන් කරකොල චිත්‍රපටියක් පෙන්වනකොට නැත්නම් කාටුන් චිත්‍රයක් අඩු වේගෙන් ක්‍රියාත්මක වෙනකොට වගේ මේ කතන්දරේ මොකද්ද වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට සමහරට වේග වෙනවා සමහරට වේගය අඩු වෙනවා. ඉතින් එතකොට තේමාවේ තියෙන ශෝකාන්ත දුක්ඛාන්ත නැති වෙලා යනවා.
පේනවා ප්‍රොජෙක්ටර් එකේ පොඩි අප්සෙට් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ හැම කෙනාටම වෙනවා. විකෘතියක් එනවා. ඉතින් ඒක දරා ගන්න අපිට සද්ධාව ඕනේ. ඒක දරා ගන්න අපිට සීලය ඕනේ. ඒකෝට තේරෙන පටන් ගන්නවා මේක පොඩි පුදුම බැලන්ස් එක දුවන්නේ. භාවනා කරනකොට එක්ක වේග වෙනවා එක්ක අඩු වෙනවා. ඉතින් ඒ දෙක මාරු වෙනවා. ඉතින් ওই විදිහට දිගට බලන්න ඉඳ ගියොත් අපිට කරදර දුක් එනවට හොඳට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා ඔය ප්‍රകൃතියක් වෙන්නේ ලෑස්තිලා යන්න ඕන දෙයක් ආවට සතිය කඩා ගන්න නැතුව දිගට පවත්නවා නම් තේමාවක් පැවෙනවා. මේ රීමක් ඇති වෙනවා. තලතුණකම පෞරුෂත්වයක් වැඩෙනවා. ඕක තමයි ක්‍රමය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදීත් පර්යංක භාවනාවේදීත් සිත හිස් අවකාශයටපත් වේ. කෑම ගනිද්දීත් ගමන් කරද්දීත් එදිනෙදා වැඩ කරද්දීත් සිත හිස් අවකාශයටපත් වේ. දවසේ ගත කරන සෑම මොහොතකම සිතේ හිස් බවක් පවතී. සිත හිස් අවකාශයේ පවතින විට සිතට විශේෂ සතුටක් දුකක් හෝ බියක් කිසිම හැඟීමක් නොදෙනේ. පය සමග බොහෝ වේලා හුදකලාව සිටිය හැක. ඒ කෙරෙහි විශේෂ ඇලීමක් හෝ ගැටීමක් ඇතිවන්නේද නැත. එහෙත් ඒ තුල තනිව සිටිය හැකි निराமிස සැපයක් ඇතැයි දැනේ. සිතවිලි ශබ්ද හෝ සිතේ මතුවී දිය වී ගියද ඒ හිස් බව හුදකලාව එලෙසම පවතී. කිසිවක් නොදැන භාවනාව පටන් ගත්තේ සිතට සැනසීමක් ලබා ගැනීම සඳහාය. භාවනාව වෙනුවට මා ඉගෙන ගත්තේ සතියයි. සතිය මුලින් පුරුදු කරන විට ඊටමත් කැපවීමෙන් ගුරුවරයන් වහන්සේට කීකරුව කමඨහන් වාර්තා සැමදාම ලියමින් උත්සාහවන්ත විය. මාසයක් දෙකක් යන විට සිතට මහත් සැහැල්ලුවක් දැනෙන්නට විය. නොසැලෙන බවක් දැනෙන්නට විය. සිත ශක්තිමත් විය. ඔබ වහන්සේගේ බණ දේශනාව මාහටම දේශනා කළ එකක්සේ දැනුනි. ක්‍රමයෙන් මා තුල මා කරන කටයුත්ත පිළිබඳ විශ්වාසයක් ඇතිවිය. ධර්මය කෙරෙහි ගෞරවයක් ඇතිවිය. මාගේ ගුරුවරයන් වහන්සේ කෙරෙහි ගෞරවයක් විශ්වාසයක් ඇතිවිය. බුදුන් වහන්සේගේ ධර්මය සාන්දෘෂ්ටික බව අත්දකිමි. මුලින්ම සතිය පුරුදු කිරීමට වෙහෙස වුවත් පසුව සතිය විසින්ම નિરાයාසයෙන්ම මේ ගමන ඉබේටම රැගෙන යන බව දැනේ. මාගේ භාවනාව සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවන් සුව ලැබේවා. විවේකයත් එක්ක බලනකොට රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ආනාපානේ කොයි එකාවත් ඒකට කිංචන කියන නම බුදුහාමුදුරුවෝ දාන. කිංචන කියලා කියන්නේ කිසිවක්. හරියට ඇහැට ගුණක් වටනවා වගේ. රූප දැක්කත් ඇහැට ගුණක් වටනවා වගේ. සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආනාපාන කිරුවත් ඇහැට ගුණක් වටනවා වගේ. ඒක ඔක්කොම නැති කර කියනවා අකිංචනං කියලා. අකිංචන කියන්නේ නොකිසිවක්. ඒක අපිට කවදාකවත් ගෝචර වෙලා නැහැ. අකිංචනට ගියාට පස්සේ තේරෙනවා මේ කිංචන කියලා කියන්නේ ඇහැට කුණක් වටනවා වගේ. එහෙම නැත්නම් පීරි ගෑමක් වගේ. ඒකට කියන්නේ රුප්පණේ කියලා කියන්නේ. පිරිමදිනවා ව්‍යාරන්ටය. ඉතින් ඒක නැතුව ඉන්න එක සැපයි කියලා සමහරුන්ට තේරෙන්නේ සමහරට ඒක තේරෙන්නේ තනිකන් දෝෂයක් කියලා. පාළු වුණා වගේ, තනි වුණා වගේ, රහෙන් අයින් වුණා වගේ. අයියෝ කණ්ඩ දෙයක් නැහැ කියලා වගේ. ඒ නිසා මේ කිංචන අකිංචන දෙක පිළිබඳව තේරුම් ගන්න පුළුවන් සතා මනුස්සය විතරයි. තාමත්ම කලාතුරකින් තමයි කෙනෙක් දෙක අඳුනන්නේ. අඳුනගෙන මේ කිංචනේ අතහැරලා අකිංචනේට යන්නේ. ඒ නිසා මේ යන්න පෙරහුරුවක් ඔය පෙන්ලා දීලා තියෙන්නේ. දැන් තියෙනවා නම් කක්ක කියලා හිතා ගන්න. තියෙන හරියක් මේකෝ තියෙන කක්ක. එහෙම නැත්නම් මේ ඒක මං කියන එක පිළිගන්න කැමති නැත්නම් සබ්බේ සංඛාරා දුක්ඛ. හැම සංස්කාරයක්ම හැම හිතවිල්ලක්ම හැම ප්‍රාර්ථනාවක්ම හැම උපදියක්ම උපාදානයක්ම සියල්ලම දුක්. පුළුවන් නම් නොකර ඉඳින් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මේ මාගේ පස්වෙනි වැඩමුළුවයි. පර්යංක භාවනාව ආනාපාන සතිය. අද දින උදේ පර්යංකේදී මාගේ මුළු ශරීරය වටා විදුලි දහරාවක් යන්නාක් මෙන් දැනි සුළු වේලාවකින් නිසල වුණි. මෙසේ මෙය චක්‍රයක් මෙන් කිහිප වතාවක්ම සිදුවිය. වරහන් ඇතුලේ මෙය මෙලෙස මා පළමු වැඩමුළුවේදීද අත්විඳෙමි. ආස්වාසය ප්‍රස්වාසය ඊතා මෘදු අවස්ථාවේ නිදිමත ස්වභාවයක් දැනි වරහන් ඇතුලේ නමුත් මා නොනිදා සිටි වග දනි. මෙලෙස සිදුවිය. එම අවස්ථාවේදී මූල කර්මස්ථානයක් දැනුනි. වරහන් ඇතුලේ ආස්වාස ප්‍රස්වාස.
සියලුම පර්යංක අවස්ථාවලදී ආනාපානය මෘදු වූ විට අධික දෙපාවල වේදනාවක් දැනේ. වේදනාව අතරින් විනාඩි 45ක් 50ක් අතර කාලයක් ආනාපානය දැකිය හැක. ඉන්පසු ඉරියව්ව මාරු කිරීමට සිදුවේ. නමුත් සතුටක් මිස කිසිදු දුකක් නොමැත. සක්මන් භාවනාව කිසිදු මෙනෙහි කිරීමකින් තොරව දෙපා වලට පතුලට සිත යොමා සක්මන් කරමි. අද දිනේ සිත විසිරීම බොහෝ දුරට අඩු වී ඇත. කයද ඊතා සංසුන්්‍ය. මාහට සක්මනේ ඊතා පහසුවක් දැනේ. මාගේ භාවනාව තව දුරටත් කරගෙන යාමට කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය එන්නේ මේක අනායාසයෙන් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ වෙලාවට අර බබා නිදා ගන්නකොට නැලවිලි කවිය ආඩු කරනවා වගේ භාවනාවටම හොය යන්න දෙන්න. එතකොට බොහෝම ගැඹුරකට යන්න පුළුවන්. ඉතින් ඒක නිසයි අපි මේ නේවාසික භාවනාව වැඩමුළු කරන්නේ පළවෙනි දෙවෙනි දවසේ අමාරු වුණාට එන්නේ ඒක විශ්ින් කෙරෙන්න පටන් ගන්නකොට ඒකට අනුයාත වෙන එක තමයි අපේ තියෙන ඥාන සම්ප්‍රයුක්ත භාවය. ඉතින් කරලා මිසක්ක පොතෙන් ඉගෙන ගන්න අමාරුයි. ඔහොම කරනකොට පදම අහුවෙනවා. තෙරුවන් වතුටියක් දෙන්න. අනේ කවුරු වතුටියක් දෙන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයේ හුස්ම රැල්ල ගෙවන් කර නීවරණයන් යටපත්ව කයේ ස්වභාවයද නොදැනී ගොස් සිතක් විතරක් තැනටපත් විය. සිතවිලි ගලා ආවත් එහිද අනියත බව මෙනෙහි කළෙමි. එයද අඩු වී ගියේය. නිසල වූ සිතින් කයේ අවධානයටපත් විමි. දැනෙන දේ මම මගේ නොවේයයි අනියත බවක් පසක් කළෙමි. මනස හරි පවිත්‍රය. මෙසේ සිටියේදී මාගේ කියාගත් දෙයක් නැතිවීම නිසා එය ඉදිරියට පැමිණ ඇති වූයේ ඒ දෙය ගැන තණ්හාවක් හා උපාදානයකි. හරි පුදුමයි. මෙතෙක් තිබූ පවිත්‍රතාවය paludu විය. ඒ සමගම ඒ දෙයද කැඩෙන බිඳෙන නැති වෙනවා නේද කියා සිතක් පහළ විය. එය මගේ නොවේය අනාත්ම වූ අනිත්‍යයට පත්වන දෙයකයි සිතමින් සිත වැඩුවෙමි. සිත නිසල්මන් විය. පියකරු විය. වෙනත් වේලාවක ඇතින වූ නිදහසක් ලැබුණාසේය. ලැබූ අත්දැකීමකි. සිතට ඉමහත් සොම්නසකි. උපදේශ පතමි. මේ වගේ අවස්ථාවක කෙසේ පිළිපැදිය යුතුයද? තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. මට දැනෙන්නේ මස් නැති කයක් මේ අතට පුරක් නවමින් දිගහරමින් සිතේ විදාණයට අනුව මේ අත යන්නාසේය. එහි සිතකුත් ක්‍රියාවක ප්‍රතිඵලයකුත් පමණයි හැඟේ. උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඔය කියන්නේ අරුකඩේ ඇවිදිනා වගේ පේනවා. පරියන්කේ ඉන්නකොටත් ඒ වගේ මේක ඉබේ ඉන්නකොට යකෝ හරිනේ වැඩේ ඉබේ ඉන්නව නේද කියනකොටම කඩලා යනවා. ඒ කියන්නේ සතුට එනකොටම ඉතින් බුදුරජාණන් කියනවා යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් වෙලාවක මඤ්ඤණා කරන්න ගත්තොත් ඒ චුණු විවේකේ විනාශ වෙනවා. ඉතින් ඒක කොහොමද පිළිබඳව නික්කං හිටපන් කියලා තමයි කියන්නේ. නික්කං හිටපන් කිව්වට තේරෙන්නේ මොනවාරි අහන්න සාන්ති වෙලා ජප මන්ත්‍රයක් නැද්ද ඒ වෙලාවේ මතුරන්න. ඒ නැත්නම් මේ පොට්ටු තියන්න ඕනේද? මොනවා හරි කරලා පුරුදු වෙලා තියෙන්නේ. නිකන් ඉන්නවා කියන එක මොන જાතියෙන් කිව්වත් තේරුම් ගන්න බෑ. නමුත් ඔහොම යනකොට වෙන තේරෙන දෙයක් නැහැ. ඒ වෙලාවට ඔය යන්න ඇරලා ඉන්න එකයි තියෙන්නේ. ඒකමයි භාවනාව කියන්නේ. විශේෂයෙන්ම මේ භාවනා අවසානයේට යනකොට ඇතිවෙච්ච විවේකයේ පිළිබඳ උදන් ගන්නන්න ගියත් ඒකත් විවේකේ නැති කරනවා. ඒ නිසා උපයා ගන්න ලද විවේකයේ අරසා කරන්න තියෙන්නේ සුම්මයිරි. just being. නික්කන් හිටපන් කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසාන ප්‍රශ්නය. කමඨහන් වාර්තාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය මා පැමිණි පළමු වතාවයි. මා සක්මන් කොට පර්යංක භාවනාවට වාඩි වී මම දැන් මෙතන යනුවෙන් කයට සිහිය පිහිටුවාගත් විට මාහට මුලින්ම හෘද ස්පන්දනය දැනෙන්නට විය. ඉන්පසු හුස්මට සිත යොමු කොට ටික වේලාවක් ගත වෙද්දී හෘද ස්පන්දනය නොදැනී යයි. ආස්වාස ප්‍රස්වාස දිගටම දැනේ. නිදිමතත් සිත නොඑක් අරමුණු කරා යෑමත් දිගටම වරින් වර සිදුවිය. දෙවන දිනය වන විට සිතට සිතුවිලි ගලා ඒමත් සිතේ විසිරීමත් වැඩි වූ අතර
සිතේ නොසන්සුන් බවක් වැනි ස්වභාවයක් ඇතිවිය. ඉන්පසු මා පවතින తත්වයේ බාරගතිමි සිතා භාවනාවට වාඩි වී හුස්මට සිත යොමු නොකර නමුත් සතිමත්ව නිකන් වාඩි වී සිටියෙමි. එසේ සිටින විට මාගේ උදර ප්‍රදේශයේ පපුව හා ඉහළ ප්‍රදේශයේ උස් පහත් වන ආකාරය වරහන් ඇතුලේ හුස්ම ගැනීමට අනුව දැනෙන්නට විය. ඒ ගැන සිහියෙන් බලා සිටින විට නාසයේ සිට උදරය දක්වා හුස්ම එන යන හැටි දැනෙන්නට විය. ඒ අනුව ශරීරයේ පිම්බෙන හැටිත් හැකිලෙන සැටිත් දැනුනි. ටික වේලාවක් යන විට එම ස්වභාවයන් නොදැනී ගොස් වරින් වර ලාවට මෙන් දැනුනි. සිහිය හොඳින් පවතින බවත් නිදිමත නැති බවත් මාහට හොඳින් දැනුනි. අත් දෙක එකට සවිවි ගල් වී ඇති බව දැනුනි. කකුල් දෙකද විශාල බරක් සමග පොළවට සවිවි ඇතිසේ දැනුනි. වරින් වර ශරීරයේ නොයෙකුත් තැන්වල ගැස්සීම් හා සුළු සුළු වේදනාවන්ද දැනුනි. නමුත් අපහසුවකින් තොරව දිගටම පර්යංකේ සිටීමට හැකිය. අවට ඇති ශබ්ද ආදියද හොඳට ඇසුනි. ඉඳ හිට සිතුවිලි ආවත් කලින් මෙන් නොසන්සුන් බවක් ඇති නොවේ. සක්මන් භාවනාව. සක්මන් කරන විට ගොරෝසු බව, සීතල බව ආදිය හොඳින් දැනේ. සක්මන පටන් ගන්නා විට පවතින වේගයේ ක්‍රමයෙන් අඩු වී යයි. වැරදි ඇතනම් පෙන්වා දී සුදුසු උපදෙසක් ලබා දෙන මෙන් ඊටමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේකෙත් දීලා තිබුණා කලින් ඒවයි ලියවිලා තිබුණා අරමුණ හිමීට සිවුම් වෙලා තුනී වේගෙන එනකොට තමයි ඔය වේදනා, සද්ද, නිදිමත, කම්මැලිකම, බය ඔක්කොම එන්නේ. මේකේ තුන් පොලක් ඒක හරහා ගියයි කියලා ලියලා තියෙනවා. නිදිමත ආව මම නිදාගත්තේ නැහැ. සිවුම් වුණා මං බයකට බැද්දේ නැහැ. ඒත් එක දිහා බලන් හිටියා. කම්මැලි වුණා මං කම්මැලිකම හරහා ගියා. ඉතින් ඔය පණිවිඩය තමයි අමාරුම දේ. ඒ අරමුණ දැපෙන වැටිගෙන එනකොට, සීතල වේගන එනකොට, සංසුන් වේගන එනකොට, සාන්ත වේගන එනකොට එහෙන් මෙහෙන් කොමල පපා, ඔමරි පපා එක එක දේවල් එනවා. මුගක් වෙලාට එන්නේ නිදිමත තමයි. කම්මැලිකම. ඒක හරහා ගියා නම් කොහොමද කියන්නේ? ඒකයි මම බැන්දේ නැති කියලා කියයි. හරියට ඔමරි පපා, කොමල පපා එනවා. මට ධම්මික ආමතුරු කිව්වා උඹ ට්‍රැක් එක මාරු කරගන්න එපා. හිටපන්. ඒ නිසා මම හරි ආදරේ ගෑන ළමයින්ට ඇත්තටම. ඒ වුණාට අවුනේ නැහැ. ඔය උමරි පාන්නේ කොමල පාන්නේ මගේ වැඩේ හරියාගෙන යනකොට. ඊට ඉස්සෙල්ලා ගෑනු වෙන්නේ නැහැ. ඒවා බිනා හරියාගෙන එනකොට එහෙන් මේන් පෙන පුම්බගෙන එනවා. ඉතින් අපි කරන්නේ ඒ බලනකොට මේන් ඇක්සිඩන්ට් ඉස්සරහා. ඉතින් ඒ වෙලාවේ තමයි ට්‍රක් එක මාරු කරන්න නැතුව ගියොත් ඒක ලේසි නෑ දෙල්ලම. ඉස්සර දෙපොලක ඕක ලියවිලා තිබුණා. මේ මාවසංශ මට තේරෙනවා දැන් නිදිමත ඇතිගෙන එන හැටි. මට කම්මැලිකම ඇතිවෙගෙන එන හැටි. එපා වීම ඇතිවෙගෙන හැටි. මොකද අරමුණ මේ තුනී වේගෙන. අන්න ඕක දැකලා ඕක වාර්තා කරලා ඒ වෙලාවේදී බූස්ටර් ඩෝස් එකක් දාන්න ඕනේ. ආනපානේ සතිය බූස්ටර් ඩෝස් කරන්න ඕනේ. දැනගෙන ඉන්න ඕනේ මේ වෙලාවේදී වට ගන්න එපා ට්‍රක් එක. කෙලින් බලාගෙන ඵලයන් කියලා 1 2 යෝක මාස්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ කවුරු මොන දාතියෙන් ඉඟිබිඟි පෑවත්, තුමරි පෑවත්, කොමල පෑවත් අපි දන්නවා ඉතින් දැන් මේක වෙලාව. ඔබ පරිස්සම්, මම පරිස්සම්. ඉතින් බුදුහාමර මේ උගන්වනදී හරීම ප්‍රායෝගිකයි. ඒ නිසා ඔය පාඩම එහා පැත්තට ගිය එකනට කඹේ ඇවිදින්න පුළුවන්, තන්නේ රේල් පිල්ලේ ඇවිදින්න පුළුවන්. අපායට ගියත් යම රජුරුත් ඒක ඕන ඩිස්කෂන් එකක් ඉල්ලන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. නිසා ඔය කරදරේට එන්න අරින්න ඒකේ තමන්ගේ සමතුලිත භාවය රැකීම තමයි අපිට තනියම කරන්න තියෙන වැඩේ. ඉතින් අපි මෙතනින් අපේ සාකච්ඡාව නතර කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. ප්‍රශ්න ඉවර කරපෙක් ගැන සන්තෝෂයි.